අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි. ඉරිදා රෑ 9:30ට City FM අහන්න. අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි. ගැඹුරු ආස්වාදයේ අනන්තය සොයා පියඹන්න. Max Dura for maximum duration. සිළුම ෆාමසි වලින් Max Dura අතිශයින්ම පිරිමින්ට පමණයි. අයිබෝන් සුබ හැන්දාවක් සුපුරුදු විදිහට ඉරිදා දවසේ රාත්‍රී 9:30 ඔබ වෙන් කරගන්න වෙලාව ඔබේ ජීවිතයේ වඩාත් යහපත් සෞඛ්‍ය සම්පන්න යුග ජීවිතයක් ගත කිරීමට අපේක්ෂා කරන ඔබ හැමදාමත් ඇලරිස් ලංකා පුද්ගලික සමාගමේ මැක්ස් ඩියුරා නිෂ්පාදන පෙළත් සමග ඔබට තිරණ කරන අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි වැඩසටහන සමග මේ මුණ ගැසීම. ඔබේ අහල පහල පුංචි දූපුතුන් ගැවසෙනවා නම් ඔවුන් ඈත් මෑත් කරලා මේ වැඩසටහන් සමග එකතු වීම තුළ ඔබට වඩාත් යහපත් ආකාරයට මේ වැඩසටහනේ ඇතුළාන්තයේ හරය ආග්‍රහණය කර ගැනීමේ අවස්ථාව තිබෙනවා. එහෙමනම් අදත් සුපුරුදු විදිහට ඇලරිස් ලංකා පුද්ගලික සමාගමේ මැක්ස් ඩියුරා නිෂ්පාදන පෙළත් සමග වඩාත් සෞඛ්‍ය සම්පන්න ලෙසට සෞඛ්‍යවත් යුග ජීවිතයක් ගත කිරීමට උපදෙස් ලබා දෙන්නට අපි සූදානමින් සිටින්නේ. විඳවන්නේ නැතුව ජීවිතයේ සතුටත් විඳින්න මැක්ස් ඩියුරා නිෂ්පාදන පෙළ ලංකාවේ අංක 1 ඖෂධ වර්ගයක් ලෙස මේ වන විට ලංකාවම පිළිගෙන තිබෙනවා. අදත් අපිත් එක්ක මේ කතාබහ වඩාත් හොඳින් ඔබට ඉදිරියට ගෙන යන්නට මේ කතාබහ තුළ ඔබව පෝෂණය කරන්නට ජ්‍යෙෂ්ඨ වෛද්‍ය රවීස් සිල්වා වෛද්‍යතුමා අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඒ වගේම තමයි ඇලරිස් ලංකා පුද්ගලික සමාගමේ නියෝජ්‍ය අලෙවි කළමනාකරු චානක රාජපක්ෂ මේ දෙපළම අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. සුබ සන්ධ්‍යාවක් කියලා ඔබ දෙපළම පිළිගන්නවා. අයිබෝන් සුබ සන්ධ්‍යාවක්. ඔබට ඔබේ ලිංගික ජීවිතය හා අදාළ ගැටලු තිබෙනවා නම් මේ ගැටලු වලට අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි වැඩසටහන් තුළ අපි පිළිතුරු සපයන්න සූදානම්. ඔබ ඔබේ ගැටලුව ලිපි මගින් ලියන්නට අවස්ථාව තිබෙනවා. ඒ වගේම දුරකථන මාර්ගයෙන් ඔබේ ගැටලුව ඉදිරිපත් කිරීමටත් අවස්ථාව තිබෙනවා. ලිපි මගින් ඔබ ඔබේ ගැටලුව යොමු කරනවා නම් ඇලරිස් ලංකා පුද්ගලික සමාගම නොම්බර 9-3 හොරණ පාර කැස්බෑව කියන ලිපිනයට ඔබේ ලිපිය යොමු කරන්න ඕනේ. ඒ වගේම දුරකථන මාර්ගයෙන් ඔබ ආමන්ත්‍රණය කරනවා නම් අපිව 077 66 66 480 077 66 66 480 කියන දුරකථනයට ඔබ ඔබේ ගැටලුව යොමු කළොත් ඊට අදාළ පිළිතුරු සපයන්නත් සූදානම්ින් සිටිනවා. ඒ වගේම තමයි මැක්ස් ඩියුරා Facebook page එක ඔබට විවෘත වෙලා තිබෙනවා. ඔබ මුහුණුපත එහෙම නැත්නම් Facebook පරිහරණය කරන කෙනෙක් නම් මැක්ස් ඩියුරා Facebook අඩවියටත් යන්න අවස්ථාව තියෙනවා. ඒ වගේම තමයි අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි වැඩසටහන තුළ මෙතෙක් කාලයක් අපි කතා කළ ලිංගික ජීවිතය හා අදාළව කතා කළ තොරතුරු ඔබට නැවත අහන්නට ශ්‍රවණය කිරීමට අවස්ථාව තිබෙනවා. City FM අපේ YouTube channel එක subscribe කිරීමෙන් ඔබට පහුගිය වැඩසටහන් අහන්න පුළුවන්. අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි කියලා ටයිප් කළා ඒ වැඩසටහන් අසා දැනගැනීමේ අවස්ථාවත් ඔබට තිබෙනවා. එහෙමනම් අද දවසේදී අපි වෛද්‍යතුමාත් සමග මේ කතා බහ ඉදිරියට ගෙන යන්න සූදානම්. සාමාන්‍යයෙන් වෛද්‍යතුමනි යුග ජීවිතයකට එළඹීම විවාහය කියලා කියන්නේ දෙදෙනෙක් බොහෝ කාලයක් පෙරම් පුරලා සැලසුම් සකස් කරගෙන ඔවුන් එක වහලක් යටට පැමිණ ඔවුන්ගේ ජීවිතය ආරම්භ කරන ස්ථානය. ඒ යුග ජීවිතය ජීවිතාන්තය දක්වාම වඩාත් හොඳින් පවත්වාගෙන යාමට නම් දෙදෙනාගේ ලිංගික කැමැත්ත සහ ඔවුන්ගේ ලිංගික චර්යාවන්හි පොදුභාවය හරි වැදගත් වෙනවා. ඒකමතිකව ඔවුන්ට එක තැනකට වීම හරි වැදගත් වෙනවා. මෙහිදී අපි යුග ජීවිතයකට එළඹෙන්න පෙර තමන්ගේ ජීවිතයට මෙතැන් සිට ගලපාගෙන යන්න සුදුසු සහකාරයක් තෝරා ගැනීම කියන කාරණේදී සුවිශේෂ වශයෙන්ම මේ ලිංගික ජීවිතය කියන එකත් බොහොම වැදගත්. මේ තෝරා ගැනීම. එහෙම නැත්නම් මේ choice එක කොහොමද අපි තෝරගන්නේ? එතෙන්දී අපි වැදගත්ම දේ විදිහට මොනවද දකින්නේ? අමිල මේක ඊටාම මම හිතන්නේ අපි වෛද්‍ය විද්‍යාත්මකව සදාචාරාත්මකව ඒවත් එක්ක මම හිතන්නේ සමාජ පැවැත්මත් එක්ක අපි සාකච්ඡා කළ යුතු සහ සාකච්ඡා කරමින් ඒ සම්බන්ධ තීරණ ගත යුතු කාලය. මොකද අපි අද ගොඩක් වෙලාවට වෛද්‍ය ශාස්ත්‍රයේ විදියට සමහරලාට ඔබ සමාජයේ ඉන්න කෙනෙක් විදිහට ජනමාධ්‍ය විදිහට අපි දකින දෙයක් තමයි අද විවාහ වෙන ප්‍රතිශතයට වඩා වැඩි පිරිසක් ඇත්තටම විවාහ ජීවිතයෙන් අංගන එහෙම නැත්නම් අපි කියනවා සෙපරේට් වෙන එහෙම නැත්නම් ඩිවෝස් වෙනවා කෙනෙක්. එහෙම නැතත් තමයි අපි ගොඩාක් නොදන්න කාරණාව තමයි ගොඩක් දෙනෙක් පෞල් ජීවිතය තුල රැඳෙමින්. නමුත් ජීවිතය ගත කරන ජීවිතයේ විඳිනව නෙමෙයි
ජීවිතේ විඳවනවා. ඒ විඳවන පැත්තේ අපි ඊටම අවාසනාවන්ත පැත්තක් විදිහට දකින්නේ. ඒ විඳවන්නේ ශාරීරිකව, මානසිකව කියන හැම පැත්තෙම. ඉතින් මේ නිසා සමහර වෙලාවට ඒ පෞල් එතකොට ඒ රැකියා කරන ස්ථානවල සමාජික සාමාන්‍ය විශේෂයෙන් අසරණ දරුවෝ ගොඩාක් අපහසුතාවයන්ට පත් වෙනවා මේ නොගැලපීම්. එහෙම නැත්නම් මේ නොසතුටුකම් නිසා විශේෂයෙන්ම අපි කතා කරනවා මේ ජීවිතයේ තියෙන බැරෑරුම්කම එහෙම නැත්නම් ගැළපීම කියන හඳුනාගත්තේ නැතුව විවාහ ජීවිතය ඇතුළෙම කියන එක. එහෙනම් අපි සාකච්ඡා කර යුතු වන්නේ කොහොමද මේ ගැළපීම කියන දේ. එහෙම නැත්නම් මේ මැචින් කියන එක. පෞල් ජීවිතේට අපේ ලිංගික ජීවිතයට ආග්‍රහණය එහෙම නැත්නම් ආකර්ෂණය කරගන්න කියන කාරණා. අපි අපේ සංස්කෘතියත් එක්ක පොඩ්ඩක් සාකච්ඡා කරලා බලද්දී ඒක සංක්ෂිප්තව බලද්දී තියෙන දෙයක් තමයි මිල බටහිර රටවල් එක්ක සංසන්දනය කරද්දී අපේ රටේදී අපි දකින ගොඩක් දෙයක් මේ ලිංගික ජීවිතය කියන එක අපි ඔෆිෂියලි එහෙම නැත්නම් සංස්කෘතිමය වශයෙන් ඒ ගැන අත්අඩංගු බලන්නේ අත්දැකීම් ලබා ගන්න ඇත්තටම විවාහ ජීවිතයෙන් පස්සේ අපි කාන්තා පාර්ශ්වයක් ගත්තොත් එimhe පිරිමි පාර්ශ්ව කෙනෙක් ගොඩක් බලාපොරොත්තු වෙනවා මේ වර්ජිනිටි එක. එහෙම නැත්නම් මෙයා කලින් තව කෙනෙක් එක්ක ලිංගික එකතු වෙලා හිටියේ නැහැ කන්‍යාභාවය කියන එක. ඒ වගේම නමුත් පිරිමි පාර්ශ්වයෙන් මම හිතන්නේ ඒක විද්‍යාත්මකව ශාරීරික ඔප්පු කරන්න බැරි සාධකයක් අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙම නැත්නම් එහෙම හොයාගන්න තියෙන අපහසුතාවය නිසා උන්ට ඒක ගැටලුවක් වෙන්නේ. නමුත් කාන්තා පාර්ශ්වයෙන් මේක ලොකු බරපතල ප්‍රශ්නයක් වෙනවා. ඒත් එක්කම ලිංගික ක්‍රියාවලිය කියන එක හරියාකාරව අපිට අත්හදා බලන්න බැරි නිසා මේ සෙක්ෂුවල් මැච් කියන එක. එහෙම නැත්නම් ලිංගිකත්වයේ තුල ඔවුන් දෙදෙනා කෙතරම් මේ සම්බන්ධව ගැළපෙනවද කියන කාරණාව සම්බන්ධව අපට ලිංගික ජීවිතයක් පවත්වන්න නැතුව අටුවා ටිකක් කියන්න බෑ. මම හිතන්නේ මේක තමයි අපි අද ඇත්තටම කල්පනා කළ යුතු සහ සාධනීය පැත්තට අරන් යන දේ. ඇත්තටම ගොඩක් දෙනෙක්ගේ ප්‍රශ්න ගැන ගොඩක් දෙනෙක්ගේ පෞල් ප්‍රශ්න ගැන කතා කරලා බැලුවම යමිල මේ ප්‍රශ්නවල තියෙනවා ඇත්තටම ළමයි සම්බන්ධ ප්‍රශ්න, මුදල් සම්බන්ධ ප්‍රශ්න, රැකියා සම්බන්ධ ප්‍රශ්න. හැබැයි අපි මේ ප්‍රශ්න වලින් අවසාන අන්තිම තැනට ගියොත් මේ කොහේ හරි තැනක තියෙන පුංචි හරි තැනක තියෙන එක ගැටලුවක් තමයි මේ ලිංගිකත්වයේ සම්බන්ධ ප්‍රශ්න. එතනදී තාම සරල විදියට අපි ගත්තොත් එහෙම කාන්තා පාර්ශ්වන චෝදනාවක් තමයි එක පැත්තකින් එක්කෝ අධික වශයෙන් ලිංගිකත්වයට ඔහු ඇයට යෝජනා ලබා දී. නමුත් ඇයට මේ ලිංගිකත්වයේ සම්බන්ධව තියෙන තෘප්තිය කියන එක මානසික ශාරීරිකව ඇය අකමැතිකම එය නොවිදීම කියන එක. ඇත්තට මේ දේවල් තියෙන සාමාන්‍යයෙන් කලාතුරකින් රෝගී තත්ත්වයක් තියෙන කෙනෙක්ට කාන්තාවක් වෙන්න පුළුවන්, පිරිමි කෙනෙක් වෙන්න පුළුවන්. යම්කිසි ආබාධات එක්ක මේ ලිංගික එකතු වීමේ තියෙන ආශාවකින් ලිංගික හැඟීම් කියන ඒවා හෝමෝන එහෙම නැත්නම් රුධිර සංසරණ පද්ධති, ස්නායු පද්ධති එහෙම නැත්නම් අපේ තියෙන එක්තරා ශාරීරික වෙනස්කම් තුළදී ඇති වෙන්න පුළුවන්. ඒක සාමාන්‍යතෝ. නමුත් මෙතනදී වෙලා තියෙන එක නෙමෙයි. මෙතනදී ප්‍රධානම හේතුව වෙලා තියෙන්නේ අපි බලාපොරොත්තු වන මැච් වීම. එහෙම නැත්නම් මේ නොගැලපීම තමයි මෙතන ගැටලුව වෙලා තියෙන්නේ. නමුත් අවසනාවන්ත තත්ත්වයෙන් අපිට මේ නොගැලපීම කියන එක හරියාකාරව පෙර එහෙම නැත්නම් పూర్ව පෞල් ජීවිතයට කලින් ගලපා ගැනීමට නොහැකියි. ඉතින් ඇත්තට මේ ප්‍රශ්නට අමිල මට පෞද්ගලික විසඳුම් දෙන්න අමාරු ප්‍රශ්නයක්. මොකද අපිට කෙනෙක්ට අවවාද කරන්න බෑ පෞල් ජීවිතයක් ගත කරන්න කලින් මෙහෙම ලිංගිකව එකතු වෙලා බලන්න. එහෙම වුණොත් තමයි ඔබට හොඳ ලිංගික ජීවිතයක් පෞල් ජීවිතයක් ගත කරන්න පුළුවන් කියන දේ. හැබැයි ඒකට අපේ ඈත අතීතයේ ඉඳලා පැවතිගෙන එක්තරා ආකාරයක සම්ප්‍රදායකින් මම හිතන්නේ අමිල මට වඩා ඉගෙන හොඳට දන්න මේ පොරොන්දම් ගැලපීම කියන එක. මේ පොරොන්දම් ගැලපීම කියන කරා ඇත්තටම එක පොරොන්දමක් තියෙනවා මේ ලිංගය එහෙම නැත්නම් යෝනිය කියන එක කොහොමද එකිනෙකාගේ ගැලපෙන්නේ කියන එක මම ඇත්තට මේ සම්බන්ධ විද්‍යාත්මක හැඟීමකින් මම කතා කරන්න දන්නේ. නමුත් සමහර වෙලාවට එවැනි දේවල් යම්කිසි සත්‍යතාවයක් තිබෙන්න පුළුවන්. මොකද එවැනි වූ දෙයක් මෙවැනි වූ පොරොන්දුමකට එකතු කරන්න හේතුව මොකද මේ පෞල් ජීවිතයේ මේක ගොඩක් වැදගත් වෙන නිසා. ඒ නිසා මම හිතන්නේ මෙතනදී අපි මූලික මට්ටමේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි අතුලාන්තෙන් ගැඹුරින්ම දකින්නකොට මේ පෞල් ජීවිතයක් තියෙන නොගැලපීමට ප්‍රධාන හේතුව විදිහට හඳුනාගෙන තියෙන්නේ මේ ලිංගිකව තියෙන ගැළපීම කියන නැතිවීම. ඉතින් ඒ නිසා විශේෂයෙන් අද දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මූලික වශයෙන් කාන්තාවක් සහ පිරිමියෙක් කුමන මට්ටමේ හෝ සම්බන්ධතාවයක් ආදර සම්බන්ධතාවක් පවත් අරගෙන මේ ආදර සම්බන්ධතාවය අවසානයේදී අපි බලාපොරොත්තු වෙනවා අපි 100%ක්ම නෙමෙයි යම්කිසි කාලයකදී යම්කිසි තැනකදී විවාහ ජීවිතයක් සඳහා අරගෙන යන්න. මේ විවාහ ජීවිතයක් සඳහා අරන් යන පෞල් ජීවිතයක්, විවාහ ජීවිතයක් සඳහා අරගෙන මේ සම්බන්ධතාවයක් අපි මේක සුදුසුද නුසුදුසුද ගැළපෙනවද නැද්ද කියලා තීරණය කරන්න පුළුවන් අවම සාධක මොනවද තමයි අද දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ.
වෛද්‍යතුමනි දැන් විවාහ ජීවිතයකට ඇතුළත් වීමේදී විවාහ ප්‍රාප්ත වන මනමාලයා සහ මනමාලිය බොහෝ දේවල් සැලසුම් කරනවා. හොටෙල් එක තෝරා ගැනීම, මොනවද කෑම ෆ්ලේට් එකට දෙන්නේ, ගෲප් එක මොකක්ද, කාටද ආරාධනා කරන්නේ, මේ සියලු සැලසුම් සකස් කරලා ඔවුන් විවාහ ජීවිතයට ඇතුල් වෙනවා. හැබැයි මං හිතන්නේ ලංකාවේ 100% ගාණක්වත් නැහැ තමන්ගේ මදු සමය කියන එක සැලසුම. සමහර වෙලාවට මදු සමය ගත කරන්න යන ස්ථානය තෝරා ගන්නවා. මේ තැන තමයි අපේ ලොකේෂන් එක කියලා. හැබැයි මදු සමය ගත කරන්නේ කෙසේද, කොයි ආකාරයෙන්ද අපි මේ සඳහා පළමු පියවර තබන්නේ කියන කාරණේ සැලසුම් සකස් කර ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. වෛද්‍යතුමා දැන් සුදුසු සහකාරුවෙක් තෝරා ගැනීම කියන කාරණය, සහකාරියක් තෝරා ගැනීම කියන කාරණය පැහැදිලි කළා. අපි දකිනවා අපි පාසල් පද්ධතිය හෝ ඒවා, කාර්යාලය හෝ ඒවා, තරුණ වියට පත් වූ බොහෝ පිරිසක් විවිධ සම්බන්ධතා ඇති කරගන්නවා. මේ සම්බන්ධතා කල්පවත්වන සම්බන්ධතා තියෙනවා, විවාහයෙන් අවසන් වන සම්බන්ධතා තියෙනවා, අතරමඟ නතර වෙන බොහෝ සම්බන්ධතා තියෙනවා. මේ සම්බන්ධතා Tamanට සුදුසුම සහකරුවා සහකාරිය මේයි තීරණය කරන්නට ඒ සම්බන්ධතාවය තුළ තිබිය යුතු මූලිකම දේවල් විදිහට වෛද්‍යතුමා මොනවද අපිට කියන්න තියෙන්නේ? අමිල ඇත්තට මේක නම් ඉතාම බරපතල බැරෑරුම් ප්‍රශ්නයක්. මොකද අපි හැමෝම ජීවිතේ මෙවැනි වූ දේවල් සම්බන්ධව අත්දැකීම් සහ වටපිටාව කියන දේවල් තුන තමයි අපට උත්තර දෙන්න වෙන්නේ. නමුත් මෙතනදී අපිට ඉතාම ගැඹුරින් අධ්‍යයනය කළ බලුවොත් පුංචි සමහර සාධක තියෙන මෙන්න මෙවැනි වූ සාධක කියන එක අපිට විවාහ ජීවිතයක් ගත කරන්න පුළුවන් යුවලක් කියන හැඟීමකට එන්න පුළුවන් දේවල්. එතනදී විශේෂයෙන්ම සමහරවිට දෙමාපියන් මම කියන පැත්තට එකඟ නොවෙන්න පුළුවන්. නමුත් තරුණ පිරිස විදියට විශේෂයෙන්ම බුද්ධිමත්, හොඳ සාක්ෂරතාවයක් තියෙන, වටාපිටාවක් තියෙන, අනාගතේ ගැන සිහින දකින අපේ තරුණ පිරිසට මම විශේෂයෙන් කතා කරන්න කැමතියි. ඔබ යම්කිසි ආදර සම්බන්ධතාවයක් පැවැත්වුවා නම්, එහෙම නැත්නම් පවත්වන්න බලාපොරොත්තු වෙනවා නම් අපිට කිසි විටක ඇත්තටම අධික විදිහට අපිට විශ්වාසයක් තියාගන්න බෑ මේ ඔබේ අනාගත සහකාරිය හෝ මේ ඔබේ අනාගත සහකාරයා කියන එක. ඒක එක්තරා පැත්තකින් සදාචාරාත්මක වැරදි දෙයක් කරන. නමුත් අපි බලන්නේ අපි මුලදී වරද්ද ගත්තත් අපිට අවසානයේදී ජීවිතේ වරද්ද ගන්න නැති තැනකට අපේ ජීවිතය හසුරවගෙන යන්න. ඒ නිසා මම හිතන්නේ ඔබට ඔබේ විරුද්ධ පාර්ශ්වකයා එක්ක තියෙන සම්බන්ධතාවයේදී ඔබට පුළුවන් තරම් තියෙන්නේ අත්දැකීම් එකතු කරන්න. ඒ අත්දැකීමේදී විශේෂයෙන්ම ඔහු කන බොන හැටි, දුවන පයින් හැටි, අඳින පළඳින හැටි, පෞල් පරිසරයේ මේ හැම එකක්ම. මා තව දකින්න දෙයක් තමයි අමිල මේ අපේ ඉස්සර තිබුණා මේ විවාදයක් මාතෘකාවකදී මේ යෝජිත විවාහයක් සහ ප්‍රේම විවාහයක් අතර තියෙන හොඳ නරක. මම හිතන්නේ ඒක හරි සුපුරුදු මාතෘකාව, ඉන්ටරෙස්ටිං ටොපික් එකක් අපි මේ සම්බන්ධව වාද කරා. එතනදී මේ මාතෘකා දෙකේදීම හොඳ අපිට හොඳ පැති වගේම නරක පැතිත් තිබුණා. නමුත් අවසානයේදී මම පෞද්ගලිකව විශේෂයෙන් විශ්වාස කරන දෙයක් තමයි විවාහය කියලා කියන්නේ කාන්තාවක් සහ පිරිමියෙක් විතරක් එකතු වෙන දෙයක් නෙමෙයි. මෙතනදී පෞල් දෙකක්, පරම්පරා දෙකක්, කුල දෙකක්, සමහර රටවල් දෙකක්, සමාජ දෙකක්, සමහර මහද්වීප දෙකක් වෙන්න පුළුවන්. ඒ නිසා මේ දෙදෙනා කාලයක් තිස්සේ එකට ඉඳීම කියන එක ඉතාල වැදගත්. ඒ නිසා කිසිම අවස්ථාවකදී ඔබට අවුරුදු 50කුණත් මං හිතන්නේ අපිට වෙන විකල්පයක් නැහැ. අඩුම වශයෙන් කෙනෙක්ව හරියාකාරව අඳුනා ගැනීමක් කරන්න අවුරුදු 2ක් අවුරුදු 5ක් අතර කාලයක් යනවා හරියාකාරව කෙනෙක්ගේ වටපිටාව කෙනෙක් හඳුනා ගන්න. මං හිතන්නේ ඒක ප්‍රායෝගික නැති වෙන නමුත් ඒක තමයි හරි දේ කියන එක. දෙවෙනි කාරණාව කියන්නේ මං හිතන්නේ ඒකේ දෙනාත් එක්ක තියෙන බැඳීම කියන එක කොච්චර දුරට අපි අරගෙන යනවද කියන එක තියෙන එක එක්කෙනාගේ තියෙන සමාජ සහ එක එක්කෙනාගේ තියෙන පෞරුෂත්වයේ මට්ටම. නමුත් අපි දකින්න හැකට මේ ලිංගිකත්වය කියන එක පෞල් ජීවිතයට ගොඩාක් වැදගත් වෙන සාධකයක් නිසා විශේෂයෙන්ම ඔවුන් දෙදෙනා අතර තියෙන මේ ආදර සම්බන්ධතාවයේ බැඳීම ඉතා වැදගත් වෙනවා. එතනදී අමිල මම පුංචි උදාහරණ දෙයක් කියන්න කැමතියි. අපි නිකන් උදාහරණයකට හිතමු අපි දර්ශනයක් දකිනවා මේ මල් වත්තක් එහෙම නැත්නම් මුහුදු වෙරළක යුවලවල් කීපයක් ඉන්නවා. සමහර වෙලාවට මේක වැරදියට වටහා ගන්න යන්න එපා. සමහර වෙලාවට අපි කෙනෙක් මෙහිම දේවල් දිහා බලලා ඇති දැකලා ඇති. එහෙම දකින්නකොට බලනකොට අපිට පේනවා එකිනෙකාගේ තියෙන බැඳීමේ තියෙන වෙනස්කම්. විශේෂයෙන්ම මෙතනදී කාන්තාවක් සහ පිරිමියෙක් අතර හඳුනාගත යුතු වැදගත්ම දේ තමයි අපි කියනවා කෙයාරින් කියන දේ. ඒ කෙයාරින් කියන එකෙන් ඇත්තටම අදහස් කරන්නේ එකිනෙකාට පරිත්‍යාග කිරීම, එකිනෙකා සමග බෙදා ගැනීම, එකිනෙකාට ගරු කිරීම, එකිනෙකාගේ ආකල්ප තේරුම් ගැනීම සහ එකිනෙකාගේ ආකල්පත් එක්ක වැඩිම කියන එක. උදාහරණයක් විදිහට කෑම එකක් කන්න ගියාම ඔයා කන්න, දැන් මම කන්න, එහෙම කියන එක නෙමෙයි. මේ කෑම එකක් කියන එක ගත්තම දෙදෙනාම මේ කෑම එක තුල හොඳින් තෘප්තිමත් එකට ලබා ගන්න ඕන කියන ආකල්පයත් එක්ක යන ගමනක් තමයි මෙතන වෙන්නේ.
ඒක ඇත්තටම අපිට බාහිර පුද්ගලයට වඩා ඇතුළේ ඉන්න කෙනෙකුට මේක හොඳට ෆීල් වෙනවා. හොඳට මේක දැනෙනවා. මේ කෙනා මට ආදරය කරන්නේ හදවතින්ද, මේ කෙනා මට ආදරය කරන්නේ නාමිකවද, මේ කෙනා මට ආදරය කරන්නේ නැත්නම් වෙනත් වටපිටාවකින්ද කියන කාරණා. ඒ නිසා මම හිතන්නේ කාන්තාවක් විදියට විශේෂයෙන්ම බඳුනාගත යුතු දෙයක් තියෙනවා. මේ සම්බන්ධතාවයේ සැබෑ ගැඹුර මොකක්ද කියන එක. දෙවෙනි කාරණාව තමයි අපිට හොඳින් හඳුනා ගන්න පුළුවන් දෙයක් විශේෂයෙන්ම දෙදෙනෙක් සිප වැළඳ ගැනීමක් තුල. මම මෙතනදී තමයි කියන්නේ අපි කලින් කතා කරා දෙමාපියෝ මේ සම්බන්ධ මොන වගේ එහෙම නැත්නම් වැඩිහිටියෝ මේක මොන විදිහට දකීද කියන මම අවම වශයෙන් විවාහ ජීවිතයට කලින් යුවලක් සිප වැළඳ ගැනීමක් විශේෂයෙන් මම කියනවා මුඛ සම්බන්ධව එහෙම නැත්නම් මවුත් ටු මවුත් කිස් එකක් දීලා තියෙන්න ඕන. ඒ දෙදෙනාගේ මූලික බැඳීම කියන එක හරියාකාරව තීරණය කරන්න සහ ඒ විශ්වාසය නැති කරන්න. මොකද ඇත්තටම දෙදෙනෙක් මෙහෙම මවුත් ටු මවුත් කිස් එකක් තුලින් අපට දෙදෙනෙක් තුල තියෙන බැඳීම, ස්ථාවරත්වය සහ දෙදෙනා තුල තියෙන විශ්වාසය කියන එක ගැළපීම කියන එක හඳුනා ගන්න ගොඩාක් වැදගත් දෙයක්. එකක් තමයි බැඳීමේ තියෙන වෙලාව. මේ බැඳීමේ තියෙන රිද්මය, මේ බැඳීමේ තියෙන උත්තේජනය, මේ බැඳීමේ තියෙන ගඳ සුවඳ දරා ගැනීම හැකියාව සහ බෙදා හදා ගැනීම. සහ ඒ තුලින් දෙදෙනා ලබන තෘප්තිය. මේ තෘප්තිය කියන එකත් කොටස් දෙකකට අපිට බෙදන්න පුළුවන් අපිට. එකක් තමයි ශාරීරික තෘප්තිය සහ අනික තමයි මානසික තෘප්තිය. ඇත්තටම ඕනෑම කෙනෙකුට හරියාකාරව මෙවැනි මවුත් මවුත් කිස් එකක් දීම තුලින් මේ සහකරුවා හෝ සහකාරිය තමාට කොච්චර දුරට ගැලපෙනවද කියන විශේෂයෙන්ම ලිංගිකත්වයේ පැත්තෙන් අපට හඳුනා ගන්න පුළුවන් දෙයක්. ඊට පස්සේ අපි කියනවා ලිංගික නොවන ස්පර්ශය කියන දේ. මේ ලිංගික නොවන ස්පර්ශය කියන කාරණාවේදී දෙදෙනාගේ අත්ඇල්ලීම කියන එක. ඒත් එක්කම අත්, පිට, හිස, කකුල් ආදරයෙන් පිරිමැදීම සහ මම හිතන අපි කියනවා සම්බාහනය කිරීම කියන දේ. ඒත් එක්කම තමයි අපි එදිනෙදා අපි කරන කටයුතු වලදී අපි කලිනුත් කතා කරා ආහාර ලබා ගැනීමේදී, ගමන් බිමන් යාමේදී, තමාගේ අධ්‍යාපන කටයුතු හෝ රැකියා සම්බන්ධයෙන් ඒවා බෙදා ගැනීම සම්බන්ධව විශේෂයෙන්ම තමන්ගේ දෙමව්පියන් සමග ගනුදෙනු කිරීම උදාහරණයක් විදියට කාන්තාවක් ගත්තොත් එimhe තමාගේ සහකරුගේ දෙමව්පියන් සහෝදර සහෝදරයන් සමග තියෙන සම්බන්ධතාව. පිරිමි පාර්ශ්ව කෙනෙක් ගත්තොත් එimhe ඇයගේ සහකාරිය, ඔහුගේ සහකාරියගේ පවුලේ අයතනගේ සම්බන්ධතාව සහ විශේෂයෙන්ම ඔවුන්ගේ සමවයස් රැකියාව කරන ඉස්සත පාසල් වෙන්න පුළුවන්, එතනින් එහා ගිය තැනක් වෙන්න පුළුවන්. ඔවුන් අතර තියෙන සම්බන්ධතාවය තුළ ඔබට දෙන තත්ත්වය, එහෙම නැත්නම් ඔබට දෙන්න තැන කියන එක මොකක්ද කියන්නේ. ඉතින් ඒ නිසා මෙන්න මෙවැනි කාරණා ගොඩක් වැදගත් වෙනවා. ඒත් එක්ක තමයි අපි සමහරලාට පිරිමි කෙනෙක් මේක හිත ඇතුලෙන් කැමති වුණාට බාහිරව අකමැති දෙයක් වෙන්න පුළුවන්. පුංචි උදාහරණකින් ඔයා නැගිට්ටද? කෑම කෑවද? වැඩට ගියාද? මොන හරි ප්‍රශ්නද? නිින්ද ගියාද? මෙවැනි චූටි දේවල් තමාගේ භාර්යාව එහෙම නැත්නම් තමාගේ සහකාරිය ආනවනම් මං හිතන්නේ මෙවැනි දේවල් වලින් කරන්නේ ඇය ඔහු සමග ජීවත් වෙනවා කියන්නේ. මොකද කාන්තාවක් තුළින් පිරිමි පාර්ශ්ව කෙනෙක් කරදරායක් විදිහට බලාපොරොත්තු වෙන මේක තමයි ඇය ඔහුට කරන ෂෙයාරින්. එහෙම නැත්නම් ඔහු තමයි මේ තමයි කෙයාරින්. නමුත් කාන්තාවගේ පාර්ශ්වයෙන් ගත්තොත් රැය වුණොත් එහෙම රැයට ගෙදර ඉන්නේ කොහොමද? යන්නේ එන්නේ කොහොමද? කොඩයක් තියනවද? වටේ පිටේ කවුරුහරි බලාගෙන ඉන්නවද? බල්ලෝ ඉන්නවද? ගෙදර වටපිටාව කොහොමද? ඇඳන් එන ඇඳුම මොකද්ද? මෙවැනි කෙනෙක් සැලකිලිමත් වෙනවා කියන මෙතනින් අපි දකිනවා කාන්තාවව එතන තිබුණාට නමුත් ඔහු කාන්තාවත් එක්ක එහෙම නැත්නම් තමාගේ සහකාරියත් එක්ක ඉන්නවා කියන දේ. ඉතින් ඒ නිසා මෙවැනි කාරණා. එතනින් එහාට මම තව එකක් දකිනවා විශේෂයෙන්ම දෙදෙනාගේ තියෙන දේහ ලක්ෂණ කියන එකත් බලපනවා. විශේෂයෙන්ම පෞරුෂත්වයේ කියන එක, උස ප්‍රමාණය, බර ප්‍රමාණය, ඒ වගේම වයස පරතරය කියන එක. අපි කොච්චර නෑකුවත් මේවල ලිංගික පැත්තෙන් විතරක් නෙමෙයි සමාජ පැත්තෙන් ගත්තොත් ලොකු දේවල් තියෙන නිසා විශේෂයෙන්ම අපි අදහස් කරනවා කාන්තාවත් එක්ක බලද පිරිමියා අවුරුදු 4-5ක් වැඩිමල් පුද්ගලයෙක් වුණොත් මං හිතන්නේ මේ සම්බන්ධතාව වඩා කාලයක් හොඳින් යාවත් කාලින එනවා කියන. අවසාන වශයෙන් කියන්න තාවත් තියෙන දෙයක් තමයි දෙදෙනාගේ sannivedanaya කියන දේ. මේ sannivedanaයේදී අපි අද ගොඩාක් තරුණ කාන්තාව අතර තියෙන ලොකුම ගැටලුවක් තමයි කටකාරකම. එහෙම නැත්නම් ඉස්සර තිබිච්ච අර කාන්තාවන්ගේ ලාලිත්‍ය ගතිය, එහෙම නැත්නම් මේ බහැපත්කම නැතිකම, එකට එක කීම, කියන දෙයට හරියාකාර පිළිතුරු නොදී ඇහුන්නේ වගේ සිටීම වැනි අර ඉස්සර තිබිච්ච අර ගැහැණු කෙනෙකුගේ තිබෙන ලාලිත්‍ය කියන එක අද ඇත්තටම විලාසිතාවකටද එහෙම නැත්නම් පෞරුෂත්වයේ තියෙන වර්ධන නිසා දූ මන්දල නැති වෙලා. නමුත් ඒ නිතුල ගොඩාක් පිරිමි පාර්ශ්වයත් එක්ක සංසන්දනය කරද්දී මෙතන කවුරු හරි කෙනෙක් ඉන්න ඉවසන කෙනෙක්. දෙදෙනාම කතා කරන දෙන්නෙක් වුණොත්, දෙදෙනාම නහයට අහන්න නැති දෙන්නෙක් වුණොත්, දෙදෙනාම ගොඩාක් තරහ යන දෙන්නෙක් වුණොත් මං හිතන්නේ මේ පවුල කියන එක ගොඩක්
අපි විවාහ වුණත් දිගටම පවත්වාගෙන අමාරුයි. ඒ වගේම තමයි එකිනෙකාගේ තියෙන විශේෂයෙන්ම කාන්තාවක් හොඳ පෞරුෂයෙන් හැබි කෙනෙක් වෙලා පිරිමි කෙනා ගොඩාක් පෞරුෂයෙන් අඩු කෙනෙක් වුණොත් එහෙම අන්න එතනදිත් මේ පෞල් ජීවිතය කියන එක හරියාකාරව පවත්වාගෙන අමාරුයි. ඒ නිසා අමිල මේක මං හිතන්නේ එක දවසක් නෙමෙයි දවස් ගණනාවක් කතා කරන්න පුළුවන් දේවල්. නිසා මම ඊටාම සරල භාෂාවෙන් කතා කරලා තමයි කිව්වේ මේ වයස කියන එක, උසබර කියන එක, පෞරුෂත්වය කියන එක, අර මවුත් ටු මවුත් කිස් එකක් දී ලැබෙන එක්ස්පීරියන්ස් එක කියන එක, ඒ වගේම කෙයාරින් කියන දේවල් සම්බන්ධව පෞල් සහ වටාපිටා පරිසරය සමග සම්බන්ධතාව පවත්වන ආකාරය සම්බන්ධ මෙවැනි වූ දේවල් වලින් අපිට යම්කිසි ක්ලූ එකක්, එහෙම නැත්නම් යම්කිසි සාධක ටිකක් ගන්න පුළුවන් මොහු හෝ ඇය මට ටිකක් හෝ සුදුසු කියන දේ. එතනින් එහාට සුදුසු කියලා පරීක්ෂා කරලා බලන්න තියෙන්නේ එකම එක ක්‍රමයයි. ඒ ක්‍රමය තමයි ලිංගික ජීවිතයක් ඒ දවසක් නෙමෙයි ලොකු කාලයක් පවත්වා බලන එක. නමුත් ඒක කතරම් ප්‍රායෝගිකද කියන සම්බන්ධව අපිට ගොඩක් ගැටලු තියෙනවා. වෛද්‍යතුමා මේ සඳහන් කරන කාරණේ කැරෙන් සහ ෂෙයාරින් කියන දේ. ලිංගික ජීවිතයක් වගේම තමයි මුළු පෞල් ජීවිතය තුළ කැරෙන් සහ ෂෙයාරින් කියන එක බොහොම වැදගත් කියන කාරණේ මතක් කළේ. ගැඹුරු ආස්වාදයේ අනන්තය සොයා පියඹන්න. Max Dura for maximum duration. සිළුම ෆාමසි වලින් Max Dura අතිශයින්ම පිරිමින්ට පමණයි. ජීවිතයේ අඳුරු තැන් සොඳුරු කරන මිතුරු කමේ සොඳුරු හමුව. අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි. ඇලරීස් ලංකා පුද්ගලික සමාගමේ මැක්ස් ඩියුරා නිෂ්පාදන පෙළත් එක්ක අපි අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි වැඩසටහන තුළ රැඳී සිටින්නේ. මේ වැඩසටහන ප්‍රජා සත්කාරක වැඩසටහනක් ලෙස දැන් ඔබ හොඳින්ම දන්නවා. විශේෂයෙන්ම කතා නොකරන මාතෘකා පිළිබඳව අපේ සමාජයේ සංස්කෘතිය තුළ වසා තිබෙන මාතෘකාවක් පිළිබඳව විවෘතව කතා කරමින් ඔබව දැනුවත් කිරීමේ මේ සත්කාරය අපි ඉෂ්ට සිද්ධ කරන්නේ. ඇලරිස් ලංකා පුද්ගලික සමාගම මේ ප්‍රජා සත්කාරය ඉෂ්ට සිද්ධ කිරීමේදී දැවන්ත කාර්යභාරයක් ඉෂ්ට සිද්ධ කරනවා. ඉතින් අපිත් එක්ක ඉන්නවා ඇලරිස් ලංකා පුද්ගලික සමාගමේ නියෝජ්‍ය විකලමනාකරු චානක රාජපක්ෂ. ඇත්තටම අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි වැඩසටහන ජාතික ගුවන් විදුලිය සමග එකතු වෙලා මෙලෙස ජනතාව දැනුවත් කිරීමේ කර්තව්‍යයට ඇයි ඇලරිස් ලංකා පුද්ගලික සමාගම මේ මැක්ස් ඩියුරා නිෂ්පාදනයත් එක්ක එකතු වෙමින් ජාතික ගුවන් විදුලිය තුළ මේ ජනතාව දැනුවත් කිරීමේ කාර්යයට එකතු වෙන්නේ? අපිට ඒකට පිළිතුරක් දෙනවා නම් බොහොම වටිනවා මේ චානක. ඕවමිල අද වැඩසටහනේදී වෛද්‍යතුමා විසින් කතා කරේ ඇත්තටම මේ අපි පෙම්වතුන් පෙම්වතියන් විදියට ආශ්‍රය කරද්දී අපේ රටේ පෙම්වතුන් පෙම්වතියන් කොයි විදියටද තමන්ගේ මේ ආශ්‍රය කිරීම සිද්ධ කරන්නේ, ආදරය කිරීම කියන කාරණාවත් එක්ක කොහොමද ඔවුන් මේ ආදරයත් එක්ක එකතු වෙලා තමන්ගේ ජීවිතේ ඒ කාල පරිච්ඡේදය ගත කරන්න කියන කාරණාව තමයි අද කතා කරේ. විශේෂයෙන්ම ඇලරිස් ලංකා පුද්ගලික සමාගම විදියට අපි මෙහිදී බලාපොරොත්තු වෙන්නේ මේ අපේ රටේ ඉන්න තරුණ තරුණියන්, විශේෂයෙන්ම ඒ තරුණ තරුණියන් විතරක් නෙවෙයි මේ තරුණ තරුණියන්ගේ දෙමාපියන් ඉන්නවා. හරි විදියට මේ දෙමාපියන් දැනුවත් කිරීම තමයි විශේෂයෙන්ම මේ වැඩසටහනේ අරමුණ වෙලා තියෙන්නේ. ඉතින් අද වැඩසටහනේදී වෛද්‍යතුමා ඒ පිළිබඳව ඉතාමත්ම පැහැදිලි විග්‍රහයක් කරා. එහිදී වෛද්‍යතුමා සඳහන් කරා මේ පෙම්වතුන් හැටියට තරුණ තරුණියන් ආශ්‍රය කරන කාලයේදී විශේෂයෙන්ම වුන් ලිංගික වශයෙන් එක්වීමට පෙළඹෙනවා. ඒක අපි දකින කාරණාවක්. ඉතින් මට මෙතෙන්දී එකතු කරන්න දෙයක් තියෙනවා. මේ ලිංගික එකතුවීම් වලදී අපි දකිනවා සමහර විට බොහෝ දෙනා විශේෂයෙන්ම මේක මේ රැල්ලක් විදියට සිදුවමින් පවතින කාරණාවක් වර්තමානයේදී මේ නොයෙකුත් ෂණික ප්‍රතිඵල දෙන පෙති වර්ග නොයෙකුත් දේවල් භාවිතා කරන්නටත් ඇබ්බැහි වෙලා ඉන්නවා. විශේෂයෙන්ම පිරිසක් මේ පෙම්වතුන් පෙම්වතියන් අතර විශේෂයෙන්ම තරුණයන් මේ සඳහා ඇබ්බැහි වෙලා ඉන්නවා අපි දකිනවා. ඉතින් වෛද්‍යතුමා සඳහන් කරපු කාරණාත් එක්ක මට මෙතෙන්දී විශේෂයෙන්ම සඳහන් කරන්න අවශ්‍යයි මේ ෂණික ප්‍රතිඵල ලබා දෙන නිෂ්පාදන භාවිතා කරන්නට ගිහිල්ලා ඔවුන් විශේෂයෙන්ම ඒ අවස්ථාවේදී මේ විවාහ වෙන්නට කලින් ලිංගික ජීවිතයක් ගත කරනවා. ඒ විතරක් නෙමෙයි මේ වගේ දේවල් වලට ඊටාත්ම වේලාසනෙන් යොමු වෙලා ඔවුන් තවත් විශාල විනාශයක් තමන්ගේ ජීවිතයට සිදු කරගන්නවා. සදාකාලික රෝගීන් බවට පත් වෙනවා. එහෙම නැත්නම් ඔවුන්ට මේ දේවල් නැතුව බැරි වෙනවා. මේ වගේ ඇබ්බැහි වීම වලට ලක් වෙලා විශේෂයෙන්ම ඔවුන්ගේ ජීවිතය අකාලේ විනාශ කරගන්නවා අපිට දකින්නට පුළුවන්. ඉතින් අපි ඒකින්ද තමයි මෙවැනි වැඩසටහන් සිදු කරලා වැඩසටහන් ඉදිරිපත් කළ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවත් එක්ක එකතු වෙලා අපි මේ රටේ තරුණ තරුණියන් දැනුවත් කරන්නට මේ විදිහට කටයුතු කරන්නේ. ඉතින් මම ඔබට මෙහිදී සඳහන් කළ යුතු තවත් විශේෂ කාරණාවක් තියෙනවා. ඔබ කිසිසේත්ම පෙම්වතුන් පෙම්වතියන් විදිහට ආශ්‍රය කරද්දී ඔබගේ සීමාව නිසි පරිදි තබා ගන්න, නිසි පරිදි ඔබගේ ආශ්‍රය
ඒ දුරස්ථභාවයකින් යුතුව පවත්වාගෙන යන කටයුතු කරන්න. ඒ වගේම තමයි සඳහන් කරන්න ඕන මැක්ස් ඩූරා නිෂ්පාදනය පිළිබඳව මෙහිදී. මැක්ස් ඩූරා නිෂ්පාදනය කියන්නේ විශේෂයෙන්ම මේ නිෂ්පාදනය අපි හඳුන්වා දීලා තියෙන්නේ අඹු සැමියන් වශයෙන් ආශ්‍රය කරද්දී විවාහ වුණාට පස්සේ මේ අඹු සැමියන්ට අතර තියෙන විශේෂයෙන්ම පුරුෂ පාර්ශවයට තියෙන ෂණික මෝචනය සහ ලිංගික අප්‍රාණිකත්වය කියන කාරණා දෙක, රෝගී තත්වයන් දෙක, දුර්වලතා දෙක මගහැරවීම සඳහාම තමයි මැක්ස් ඩූරා නිෂ්පාදනය කළ තියෙන්නේ. මැක්ස් ඩූරා නිෂ්පාදනය පිළිබඳ කතා කරද්දී විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන කාරණාව තමයි මෙහි කිසිදු කෘත්‍රිම ද්‍රව්‍යයක් අඩංගු කරලා නැහැ. සම්පූර්ණයෙන්ම 100%ක්ම ශාකසාර පමණක් අන්තර්ගත කරලා තමයි මැක්ස් ඩූරා නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඉතින් මේ මැක්ස් ඩූරා නිෂ්පාදනය ඕස්ට්‍රේලියාවේ තමයි නිෂ්පාදනය කරන්නේ. CMPS පුද්ගලික සමාගම ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පිහිටා තිබෙනවා. එහිදී ඕස්ට්‍රේලියාවේ රජය ලබා දෙනවා TGA කියන ප්‍රමිතිකරණ සහතිකය මේ මැක්ස් ඩූරා නිෂ්පාදනයට. අපි දිගින් දිගටම දැනුවත් කරන කාරණාවක් තමයි TGA ප්‍රමිතිකරණ සහතිකය කියන්නේ. මුළු ලෝකයේම යුරෝපය, ඇමරිකාව ඇතුළු ලෝකයේ ඕනෑම රටක් ඉතාමත්ම ඉහළින්ම පිළිගන්නා ප්‍රමිතිකරණ සහතිකයක්. මේ ප්‍රමිතිකරණ සහතිකය යම් කිසි නිෂ්පාදනයකට තිබෙනවා නම් ලෝකයේ ඕනෑම දියුණු රටක් කිසිදු පසුබටවීමකින් තොරව, කිසිදු විමසිල්ලකින් තොරව මේ නිෂ්පාදනය Tamanගේ රටට ඇතුළත් කරගන්නවා, ගෙන්වා ගන්නවා. ඒ තරම්ම වටිනා කියන ප්‍රමිතිකරණ සහතිකයක් තමයි TGA ප්‍රමිතිකරණ සහතිකය. ඉන් අනතුරුව ශ්‍රී ලංකාවට මැක්ස් ඩූරා නිෂ්පාදනය රැගෙනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ශාකසාර පමණක් අන්තර්ගත නිෂ්පාදනයක් හැටියට ලියාපදිංචි කළා තමයි පාරිභෝගික ඔබ අතට පත් කළා තියෙන්නේ. ඉතින් මේ සීලුම කරුණු කාරණා එක්ක වසර 10කට ආසන්න කාලයක් වෙළඳපොලේ මැක්ස් ඩූරා නිෂ්පාදනය භාවිතා කරන පාරිභෝගික පිරිසක් ඉන්නවා. ඔවුන් ඉතාමත්ම සතුටින්, ඉතාමත්ම උනන්දුවෙන් අපිට ධනාත්මක ප්‍රතිචාර දක්වනවා. මේ සියලුම කාරණා එකතු වුණාම අපිට ඉතාමත්ම විශ්වාසයෙන් කියන්න පුළුවන් කිසිදු අතුරු ආබාධයකින් තොරව විවාහ ජීවිතයේ නියම මිහිර ලිංගික සතුට නියම විදියට විඳින්න මැක්ස් ඩූරා නිෂ්පාදනයත් එක්ක ඔබටත් එකතු වන්න පුළුවන්කම තියෙනවා. අපි ආරාධනා කරනවා විශ්වාසයෙන් යුතුව ඔබට ඒ සතුට මිහිර ළඟා කරගන්න අපිත් එක්ක එකතු වන්න කියලා. ඉතින් ළඟම තියෙන ඔසුසල පාමසියෙන් ඔබට මැක්ස් ඩූරා නිෂ්පාදනය ඉතාමත්ම පහසුවෙන් මිලදී ගන්නට පුළුවන්කම තියෙනවා. භාවිතා කරන පිළිවෙල ඉතාමත්ම වැදගත්. මැක්ස් ඩූරා නිෂ්පාදනය තුලින් හරි ප්‍රතිඵල ළඟා කරගන්න උදේට එකක්, රැට එකක් කෑමට පස්සේ මේ විදියට දවස් 15ක් 20ක් එක දිගට භාවිතා කළ යුතුයි. මැක්ස් ඩූරා නිෂ්පාදනය තුලින් හරි ප්‍රතිඵල ලබා ගන්න. ඉතින් කිසිදු අතුරු ආබාධයකින් තොරව ලිංගික ජීවිතයේ නියම සතුට, විවාහ ජීවිතයේ නියම මිහිර අත්විඳින්න යහපත් අඹුසැමි සම්බන්ධතාවයක් පවත්වාගෙන යන්න අපි ඔබට ඉතාමත්ම ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා මැක්ස් ඩූරා නිෂ්පාදනයත් එක්ක එකතු වන්න කියලා. අදත් සුපුරුදු විදිහට ඇලරිස් ලංකා පුද්ගලික සමාගමේ මැක්ස් ඩූරා නිෂ්පාදන පෙළත් සමග යහපත් ලිංගික සම්බන්ධතාවයක් තුළ වඩාත් සුවදායි පෞල් ජීවිතයක් ගත කිරීමට උපදෙස් රැගෙන අපි ඔබේ නිවසට පැමිණියේ අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි වැඩසටහන තුළින්. ඉතින් ඔබේ යහපත් යුග දිවිය, ඔබේ යහපත් සෞඛ්‍ය සම්පන්න ලිංගික ජීවිතය තමයි අපේ පරමාර්ථය බවට පත්වන්නේ. අදත් සුපුරුදු විදිහට මේ තොරතුරු ඔබේ සෞඛ්‍ය සම්පන්න යුග ජීවිතයට උපදෙස් ලබා දුන්න අපිත් එක්ක එකතු වුණු ජ්‍යෙෂ්ඨ වෛද්‍ය රවි සිල්වා වෛද්‍යතුමාටත් ඇලරිස් ලංකා පුද්ගලික සමාගමේ නියෝජ්‍ය අලවි කළමනාකරු චානක රාජපක්ෂ දෙපළටම ස්තුතිවන්ත වෙනවා. අදත් අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි වැඩසටහන සමග එකතු වුණාට. ඔබේ ගැටලු හිතේ තියාගෙන ඉන්න එපා. ඒ ගැටලු වලට පිළිතුරු සපයන්න ඉදිරියේදී අපි සූදානම්. විටින් විට ඔබ එවන තැපැල්පත්, ඔබ එවන ලිපි, ඔබේ දුරකථනයෙන් යොමු කරන ගැටලු වලට මේ වැඩසටහන තුළ අපි පිළිතුරු සපයන්න සූදානම්. ඔබ ලිපි මගින් ලියනවා නම් ඇලරිස් ලංකා පුද්ගලික සමාගම නොම්බර 9 හොරණ පාර කැස්බෑව ලිපිනයට ලිපියක් ලියන්න. අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි කියලා ලිපිනේ උඩින්ම ලියනවා නම් වඩාත් පහසුයි. ඒ වගේම දුරකථන මාර්ගයෙන් ඔබ අපිට කතා කරනවා නම් 077යි 66යි 66යි 480 කියන දුරකථන අංකයට ඔබට කතා කරන්න අවස්ථාව තිබෙනවා. එහෙමනම් සුපුරුදු විදිහට ලබන ඉරිදාත් ඇලරිස් ලංකා පුද්ගලික සමාගමේ මැක්ස් ඩූරා නිෂ්පාදන පෙළත් සමග මුණ ගැහෙමු. අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි වැඩසටහන තුලින්. ජීවිතයේ අඳුරු තැන් සොඳුරු කරන මිතුරු කමේ සොඳුරු හමුව. අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි. ගැඹුරු ආස්වාදයේ අනන්තය සොයා පියඹන්න. Max Dura for maximum duration. සිළුම ෆාමසි වලින් Max